කතා කරමු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් යමක් ඔබට යම් තැනකින් කතා කරන්න ඕනේ යම් තැනකින් විග්‍රහ කරන්න ඕනේ කියලා දැන තියෙන තැනක් තියෙනවා නම් එහෙම කියන්න. මම ඒ ආරම්භ කරන්න. මොන වගේ තැනක් පැහැදිලි කරොත් Tamanට හොඳයි කියලා දැනෙනවා නම් මොකද මේ ධර්මයේ මහා සාගරයක් වගේ. මෑණියනි මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් අපි හිතෙන් මේක හැදෙන බව බොහොම දුරට දැකලා තියෙනවානේ දැන්. සිත පමණයි ඒ කියන්නේ වෙන අනිත් හැම දෙයක්ම බැහැර කළාට පස්සේ සිතක් පමණක් තිබෙන බව අපි දැකලා තියෙනවා. නමුත් ඇත්තටම සිතක්ද හැදෙන්නේ නැහැ කියන සත්‍යය තමයි මේ අපි අවබෝධ කරගත යුත්තේ. අන්න ඒක පොඩ්ඩක් මේ පැහැදිලි කරගතින් බොහොම පිං මෑණියන්. හොඳයි. සිතත් හැදෙන්නේ නැති තැන අනාගාමී ස්වභාවය අවබෝධ වීම. හොඳයි දැන් අපි මේක දැන් ගත්තොත් මුල සිටම ඒ කියන්නේ පුතජන ස්වභාවයේ සිට මෙතන මම සහ ලෝකය ඒ දී ස්වභාවය මේ ලෝකය මැවිලා තියෙන්නේම මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේම මේ සත්ව පුජ්‍යල ස්වභාවය සහ මේ සසර නිර්මාණය වෙලා තියෙන්නේම මේ මම සහ ලෝකය කියන මේ දී ස්වභාවය මේ විඥානයේ තුලින් නිර්මාණය වෙන මායාවක්සේ විද්‍යාමාන වෙන මේ ද්වි ස්වභාවය තුල තමයි මේ සත්වය මේ පුතජන ස්වභාවය මේ ලෝකේ පවතින්නේ. එතකොට මෙන්න මේ ද්වි ස්වභාවය අවබෝධ කරගන්නේ නැතුව මේ ද්වි ස්වභාවය දකින්නේ නැතුව කෙනෙක්ට මේ ධර්ම මාර්ගයේ කියන්නේ අවසානයකට යන්න බෑ. මේකේ අපි මුලම මෙතන පවතින මේ ද්වි ස්වභාවය. මේ ද්වි ස්වභාවය දැකිය යුතුමයි. ඒ ද්වි ස්වභාවය දැක්ක තැනදී තමයි එතන ඒක තමයි මෙතන මේකේ පටන් ගැනීම වෙන්නේ. මේක මාර්ගයට වැටුණා වෙන්නේ. ඉතින් දැන් කෙනෙක්ට බාහිරය තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා මෙතන මට බාහිර සියල්ල ලෝකයේ පවතින මම පවතිනවා. එතකොට මම ඉන්නවා මගේ ඇහෙන් මම බලනවා කනින් අහනවා. එතකොට ඒ සලායතන හට ගන්නවා. ඒ සලායතන හට ගනිමින් ලෝකය නිර්මාණය වෙනවා. එතකොට සලායතන ලෝකයක්මයි පවතින්නේ. එතකොට එහෙම ඉන්න පුජ්‍යලයට දැන් මේ පුජ්‍යල ස්වභාවයට මේ ධර්මය ශ්‍රවණය වෙනවා. මේ ධර්මය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වීමේදී එතන මෙන්න මේ ද්වි ස්වභාවය විස්තර විය යුතුයි. මේ ද්වි ස්වභාවය මේ අන්ත දෙකක් මේ සිතේ නිර්මාණය වීම. මේ අන්ත දෙක නිර්මාණය වීමෙන් මේ අන්ත දෙක ගැන දැන් බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ප්‍රථම දේශනාවේදී දේශනා කළේ මේ අන්ත ස්වභාවය, අන්ත දෙක ස්වභාවය ගැන, ද්වි ස්වභාවය ගැන. එතකොට මේ අන්ත දෙක මොකද්ද කියන එක එයාට ශ්‍රුතමය ඥානය ඔස්සේ ඇහෙනකොට ඊට පස්සේ ඒක ප්‍රායෝගික මාවතට එයා වැටෙන්න ඕනේ. ඒ කියන්නේ කෘත්‍ය ඥානයට යොමු වෙන්න ඕනේ. එතකොට ඒ සත්‍ය ඥානය ඔස්සේ යාට ඇහෙනවා දැන්
මේ පවතින්නෙම දැන් තමාට සෑම මොහොතකම මේ බාහිරේ දැන් මෙතුක්කල් මේ බාහිරේ දැන් මේ මම හිටියා මේ අම්මා තාත්තා අහස පොළොව ගෙවල් දොරවල් කියලා මේ බාහිරේ යම් දේවල් අඳුර ගන්නවා. යම් දේවල් තියෙන බවට නාමකරණය කරනවා. ඒ නාමකරණය කර ගැනීම තුල ඒ නම යෙදවීම තුලම නම එතෙන්ට පැනවීම තුලම ඒ රූපය ස්ථිර වෙනවා. රූපය ස්ථිර වෙලා ඒතර නාමයේ රූපය එකට බැඳිලා එතන යම් දෙයක් ස්ථිරව පවතින සංඥාව එනවා. එතකොට ඒ බාහිරේ ස්ථිර දෙයක් තියෙනවා. මේ පැත්තේ මම ඉන්නවා. එතකොට මට ලෝකය ගනුදෙනු කරන්න පහසු ලෝකය ගනුදෙනු කරනවා. ඒ තුල තියෙන දෙයට ඇලෙන්න ගැටෙන්න ඒ ඇටලීමේ ගැටීමේ ක්‍රියාවලිය නිර්මාණය වෙනවා. එතකොට දැන් මෙයාට දකින්නවා මේ සිහිය පනවනවා සෑම මොහොතෙම මේ නාමකරණයට යාම. ඒ කියන්නේ මේ බාහිරේ දැන් අපි යමක් දකින්නකොට ඒක දකින්නවා නෙමෙයි දකින්න බව සිතනවා කියන එක යාට සිහිය පනවනකොට එනවා. දැන් මේ සත්‍ය ඥානය ඔස්සේ අපි සිහිය පනවනවා. සිහිය පැනවෙනකොට දැන් ගස කියලා ගසක් තියෙනවා කියන්නේ ගස කියලා සිතනවා. ගස කියලා සිතන බව නාමකරණයක්. ඒ නාමය නිස්සා රූපයක් එතන නිර්මාණය වෙනවා. ගස කියලා සිතන බවක්. එතකොට එළියේ යමක් බාහිරේ යමක් නෙමෙයි මේ අභ්‍යන්තරය තුලින් සිත තුලින් මේ බාහිරය සකස ගන්න බව. ඒ කියන්නේ නමක් නිර්මාණය කරන බව. අභ්‍යන්තරය තුලින් සකසෙනා වේ දත්තයන් හරහා බාහිර රූපයක් නිර්මාණය වන බව ඒ සිහිය පැනවීම තුල දකින්නවා. අනිතරම දකින්නවා. ඒ සිහිය පැනවෙනකොට පොළව දකින්නට පොළව කියලා සිතන බව. එතකොට ඒ සිහිය තුල ඒ විදියට යා සිහිය පැනවෙනකොට එයාට හිතාගන්න බැරිනවා මේ බාහිරේ මොනවද තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා යා දකින්නවා මේකේ ධාතු ස්වરૂපේ. බාහිරේ තියෙන ධාතු ස්වરૂපයෙන් යමක් තියෙනවා. නමුත් ඒ කියන ගහ නෙමෙයි. ගහ කියලා මං හිතනවා. මේ හිතන සිටිවිල්ල. ගහ කියලා සිටිවිල්ල. නමුත් එතන ධාතු ස්වභාවයක් එතන ඝන බවක්, ද්‍රව බවක්, සීතල බවක්, කුණුසුම් බවක් එහෙම ස්වභාවයක් දැනෙනවා. අල්ලනකොට තද බවක් දැනෙනවා. ඒ හැරෙන්නේ එතන ගහක් කියලා පනව ගන්නවා. සිතෙන් සකස් කර ගන්නවා. සිත සකස් කර ගන්නවා කියන තැනට ඥානයක් එනවා යාට. ඒතර යාට එනවා එතකොට මේ බාහිරේ මේ පනවන අම්මා තාත්තා ගෙවල් දොර යාන වාහන අහස පොළොව කියන මේ සංසිද්ධියත් එක්කම මේ මගේ රූපය කියන ඒ සියල්ලම සිතෙන් සකස ගන්න දත්තයක්. තොරතුරු සටහන් බව එයාගේ ඥාණයට හසු වෙනවා. ඒ ඥාණයට හසු වෙනකොට එතකොට ඒ සියල්ල තොරතුරු බාහිරේ යමක් දැන් ධාතු වශයෙන් යාට මොනවා හරි එනකොට ඒ තොරතුරු උනාට මොනවා හරි ධාතු වශයෙන් පවතිනවා කියන හැඟීම එනවා. එතකොට ඇත්තටම ගස නෙමෙයි නමුත් ධාතු ස්වභාවයෙන් මොනවා හරි තද ගතියකින් හෝ උණුසුම් ගතියකින් මොනවා හරි ස්වභාවයකින් යමක් පවතිනවා කියන එක. අම්මා නෙමෙයි නමුත් ධාතු ස්වභාවයක් පවතිනවා. එතකොට නාමය දෙනවා අභ්‍යන්තරයෙන් ඒ නාමය මත රූපයක් සැකසෙන. ඒ කියන්නේ උපාදාය රූපය මෙතන නැහැ. උපාදාය රූපය මේ අනුසිත. සිතේ නිර්මාණය, සිතේ සැකසීම. උපාදාය රූපය ධාතුවේ නැති බව. එයා සිහිය තුලින් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකිනවා. ඒ සත්‍ය ඥානය තුල නෙමෙයි. ඒ සත්‍ය ඥානය කියන්නේ බුදුන් වහන්සේ කිව්වා ඒ දේශකයා යමකින් ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඇසුවා එතන පමණයි. ඒක එතන යම් අවබෝධයක් එනවා. මේකේ සැලැස්මක්. ඊට පස්සේ ආයක කෘත්‍ය ඥානයට යනවා. එයා තුලින් දකිනවා හැම මොහොතකම සිය පනවන්නේ මොකද්ද මේ වෙන්නේ? මම සාලෝකය මේ කොහොමද නිර්මාණය වෙන්නේ? මොකද මෙතන වෙන්නේ කියන එක සිහියෙන් දකිනවා. සිහිය පැන වෙනවා. එතකොට දැන් ධාතුව ඇත්තටම ධාතුවක්
මොනෝ ධාතුවක් සතරමා ධාතුවක් පවතිනවා. එතන මේ කියන උපාදාය රූපයක් ගැන හිතන්න බෑ. ඒක බොරුවක් මායාවක්. මේ සිතේ සැකස්මක්. යම් කෙනකින් මේ බාහිර ලෝකයෙන් අපි ගත දැනුමක්. අවිද්‍යාව තුළ සකස් කරගත දැනුමක් කියන තැනට අවබෝධය එනවා. ඉන් පස්සේ යාට අවබෝධ වෙනවා දැන් බාහිරේ එතකොට ධාතුවක්. එතකොට මේ යා බලන මොකද්ද මේ ධාතුව? දැන් සතර මහා ධාතු කියන්නේ මේ ධාතුව සහ පංච භූතයන්. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. මෙන්න මේ ස්වභාවය මොකද්ද කියන එක මෙයා දකිනවා. එයාගේ ඥානිය තුලින්. ඒ දකින්නකොට දැන් අම්මා ධාතු රූපේ උපාදාය රූපේ නැති වුණාට දැන් අල්ලනකොට යමක් දැනෙනවා ඝන ස්වභාවේ. දැන් එතන යා පිළිගන්නවා ධාතු ස්වභාවයෙන් යමක් තියෙනවා. එතකොට මේ ධාතු ස්වභාවය මේ ඝන ස්වභාවය තියෙනවද? ඒ ඝන කියලා සිතට දැනෙනවද? සිතනවද? මේ ඝන බවක් අහුවන බවක් ඝන බවක් සිතට දැනෙනවද? සිතනවද? දැන් ඝනයි කියලා සිතනවා. උණුසුමයි කියලා හිතනවා. එතකොට අම්මා ඉන්න උණුසුම දැනෙනවා උණුසුමයි කියලා හිතනවා. අල්ලනකොට අහු වෙනවා කියලා හිතනවා. ඒතර බලනකොට එතනත් මේ හිත සකස් වෙන්නේ හිතනවා. ඊට පස්සේ දකින්නවා දැන් එහෙම ඝනයි කියලා නොහිතුවත් ඒ දැනීමක් තියෙනවනේ. ඝන බව උණුසුම් බව දැනීම එතෙන්ට සිහිය පවත්වනකොට ඒකත් මේ බාහිරේ නෙමෙයි. ඒකත් මේ සිත හට ගැනීම සිත තුලින් දැනෙන දැනීම. සිතේ දැනීම. දැන් එතකොට ඒක ඥානය ප්‍රත්‍යක්ෂ ඥානයක් යාට එනවා. දැන් මරින කෙනාට එහෙම දැනීමක් එන්නේ නැහනේ. ඝන හෝ උණුසුම් සීතල කියලා එහෙම දැනීමක් ගැන අපිට පනවන්න බෑ. තද නින්දකදී අපිට ඒක පනවන්න බෑ. නිර්වින්දනයකදී පනවන්න බෑ. ඒ කියන්නේ නම් මේ ඝන කියලා මේ ද්‍රව කියලා ඒ දැනෙන බවත් ඒ සතර මහා ධාතුව ඊට පස්සේ මේ පංච මහා භූතයන් මේ අවකාශය කියලා ඒ දැනෙන බව ඒ සියල්ලම සිතක ස්වභාවය සිතේ ස්වභාවය. ඒතකොට දැන් මෙයාට බාහිරේ යමක් හම්බ වෙන්නෙම නැහැ. බාහිරේ යමක් පැනවිලාම නැහැ දැන්. ධාතුවෙනුත් මිදුණා. ධාතුව යනුත් ඒ පංච මහා ධාතු ඒ සියල්ල චිත්තය සිතේ සැකස්මක් බව දැනෙනවා. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ වෙනවා. කවුරුත් කිව්වට නෙමෙයි. තමා තුලින්ම දකිනවා. ඒතර දැන් මේ සියල්ලම සිතන බවක්, සිතේ නිර්මාණයක්. සිත. ලෝකයේම සිත. ඒ මොහොතේ හටගන්න සිත. එතකොට දැන් ඒ සිතක් කියන තැන සිහිය පනවනකොට මෙයා මේක දැන් මේ සිහියෙන් මේ සියල්ලම දැන් මෙයාට බාහිරේ යමු අම් වෙන්නේ නැහැ සිතක් කියන තැන සිහිය පනවමින් ඉන්නකොට මෙතන මේ ඥානය වැඩෙනවා ප්‍රඥා ආලෝකය වැඩෙනවා මෙයාගේ. එතකොට මෙයාට අවබෝධ වෙනවා දැන් බාහිරින් යමක් නැතිනම් දැන් මේ සිතක් කියන එක දැන් සිතක්නේ දැන් සිත දිහා බලනවා. ඒතර මේ සිතේ ස්වභාවය දකින්න. මේ සිත කියන්නේ මොකද්ද? තියෙන දෙයක්ද? මේ සිත කියන්නේ මේ වෙලාවේ සිතනකොට සකසන දෙයක්. කියන්නේ යම් හේතු මත යම් අරමුණකට ඒ වෙලාවේ ඒ මොහොතේ සකසන එක. හේතු මත සකස් වෙන දෙයක්. තියෙන දෙයක් නෙමෙයි. හිත කියන්නේ එතන හේතු මත සකස් වෙන බව එයා දකිනවා. තියෙන හිතක් එයාට හමු වෙන්නේ නැහැ. තියෙන හිතක් හමු වෙන්නේ නැහැ. දැන් බාහිරෙත් නෙමෙයි යමක් තියෙන. දැන් බාහිරේ රූප නැත්තම් එතන රූපය සිතයි කියලා මේ සිත සම්පූර්ණම චිත්තද රූපයකට කොටු වෙනවා. චිත්තද රූපය කියන තැන කොටු වෙනවා. එතකොට මේ චිත්තද රූපය මේ සිත කියන තැන සිත තුලම ඒ කියන්නේ දැන් එයා ඒ වෙනකොට මේ සියල්ල ඇරිලා තිබුණේ එළියට. මේ ඔක්කොම මේ
ඇස කන නාසය දිව මේ සියල්ල එළියට යොමු වෙලා තිබුණේ. එළියේ. අර අඬු ටික එළියට දාගෙන ඉන්නවා වගේ. ඊට පස්සේ දැන් එළිය දැන් මෙයාට යමක් හමු වෙන්නෙම නැහැනේ. මෙයා ප්‍රත්‍යක්ෂ ඥානේ එළිය යමක් හමු වෙන්නෙම නැහැ. දැන් මේ එළියට දාගෙන හිටපු ඔක්කොම දැන් ඇතුලේ. දැන් මේ ඔක්කොම යොමු වෙන ඇතුලට. දැන් ඇතුලට යොමු වෙලා හැම මොහොතකම මේ අරමුණක් ඔස්සේ සිතක් ගොඩ නැගෙන විදිය. සිතක් හැදෙන විදිය දකිනවා. අරමුණක් ඔස්සේ සිතක් ඒ මොහොතේ දැන් තියෙන දෙයක් නෙමෙයි. අරමුණට අනුව ඒ කියන්නේ හේතුව. ඇස හෝ කන හෝ ඒ විපාක ස්වභාවයන්නේ ඇස හට ගැනීම කන හට ගැනීම විපාක ස්වභාවය. ඒ පෙනීම ඇසීම දැනීම කියන ඒ ස්වභාවයන් ඔස්සේ යම් අරමුණකට ඒ අරමුණ හේතුවක් වෙලා සිතක් නිර්මාණය වෙනවා. ඵලයක් ලෙස. එතකොට තියෙන දෙයක් නෙමෙයි. එහෙමනම් මේ හේතු මත එතනමයි හැදෙන්නේ. ඒ මොහොතේ හැදෙනවා. ඒ හැදීම තුලම ඊට පස්සේ එතනම ඒ හිත නිරුද්ධ වෙනවා. මෙයා දකින්නවා දැන් ඒ හිත දැන් හැදෙන විදිය දකින්නවා ඇතුලේ. ඒ උද්‍යව ඥානය. ඊට පස්සේ දකින්නවා මේ හේතු මත සකස් වෙන්නේ. හේතු මත සකස් වෙනවා නම් මේක තියෙන දෙයක් වෙන්න බෑ. කියන්නේ හේතු ඇති කල්ලි සකස් වෙන්නේ. හේතු මත යමක් සකස් වෙනවා නම් ඒක ස්ථිර ස්වභාවයක් වෙන්නේ නෑනේ. පවතින ස්වභාවයක් නෙමෙයි කියනවක ඥාණයට හසු වෙනවා. ඒතර හේතු නිරුද්ධ වෙන දැන් මේ හිත එතනම ඒ සකස් වෙනවා ඒ හිත නිරුද්ධ වෙනවා. ඊට පස්සේ වෙනම හිතක් හට ගන්නවා. එතනම සිත හට ගන්නවා. දැන් මෙතන ගස කියලා දකිනවා, බිත්තිය කියලා හැදෙනවා, අහස කියලා හැදෙනවා, පොළොව කියලා හැදෙනවා. දැන් පොළොව කියලා හැදෙනකොට අහස කියලා හදපු හිතකෝ. කියන්නේ අරමුණට අනුව එතන සිත සකස් වෙනවා. සකස් වෙන බව දකිනවා. ඒ සකස් වෙන්නේ හේතු මත. තියෙන සිතක් නෙමෙයි. එතකොට මේ සිතත් කියන්නේ බොරුවක් බව යාට අවබෝධ වෙනවා. සිත කියන්නේ පවතින දෙයක් නෙමෙයි. දැන් සිතක ලෝකයක් අල්ලගෙන හිටියා. එතකොට දැන් එයාගේ ඒ සිතේ තියෙන ලෝකයක් කඩා හැලෙනවා, කඩා වැටෙනවා. මේ සිත කියන්නේ එතන හේතු මත සකස් වෙන මායාවක්. හේතු මත සකස් වෙන මායාව ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒ සිත නිරුද්ධ වෙනකොට වෙනමම සිතක් හටගන්නේ. අර සකස් වෙච්ච සිත ආය අපිට පණවන්න බෑ ඒක. එතකොට මේ වැය ඥානය යට පහළ වෙනවා. උදේව ඥානය. එතකොට උදේ සමුදය දැක්කා දැන් නිරෝධය දකින්නවා. ඒ කියන්නේ මේ මෙතනම සකස් වෙලා එතනම ඒ සිත සකස් වෙන විදිහට ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් අහස පෙනීම වෙනකොට ඒ අරමුණ ආවම අහස කියලා සකස් වෙනවා. පොළව කියලා අරමුණ එනකොට ඒ අරමුණ ඔස්සේ පොළව සකස් වෙනවා. අහස කියන එතන හේතු නැහැ. අරමුණ ඉවරයි. එතකොට එතන ආයි වෙන මොකුත් පනවන්න බෑ. ඒ සිත පොළවට දැන් වැය වුණා. පොළව කියන සකස් වීමකට වැය වුණා. අහස කියන සකස් වීමෙන් නිරුද්ධ වුණා. එතකොට ඒ මොහොතේ හැදුනේ. එතකොට එහෙමනම් දැන් පොළව කියලා සකස් වෙනකොට අහසක් තියෙනවද එතන? එයාට අහසක් තියෙනවද? අහසක් හමු වෙන්නේ නැහැ. ඒ හමු වෙන්නේ නැත්තේ. දැන් ඒ සිත එක සිතයිනේ. එක සිත ඒ මොහොතේ හටගන්නේ. ඉතින් ඒ සිත දැන් පොළව කියන සකස් වීමට වැය වෙලා. එතකොට ඒ පොළව කියන බව විතරයි එතකොට එතන දැන ගැනීම තියෙන්නේ. දැනීම වෙන්නේ. එතකොට එතන කොහෙන්ද අහසක්? මතක් කරලා ගන්න පුළුවන්. අර වාමාරලා ගන්න වගේ. ඒකනේ මේ සත්‍ය. සත්‍ය දකින්න ඕනේ මේ මොහොතේ. මේ මොහොතේ පවතින ස්වභාවය සත්‍ය වෙන්නේ. එතන මේ මොහොතේ පොළව කියලා සකස් වෙනකොට අර අහස කියලා සකස් වීමේ සිට ඒක න අපිට කතා කරන්න බෑ. ඒ සිට පණවන්න බෑ. ඒක නිරුද්ධයි. එහෙම ස්වභාවයක් නෑ දැන්. ඒක එහෙම ස්වභාවයක් ගැන කතා කරන්න බෑ. දැන් පොළොවට වෙයි වෙලා ඒ සිත සකස් වෙලා. එතකොට මේ සිත කියන්නේ පවතින දෙයක් නෙමෙයි. එතනම හේතු මත සකස් වෙනවා. ඒ තුලම එතනම හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට ඒ වගේම දැන් එතකොට ඒ හිත දැන් බාහිර දැන් සකස් වීමත් දැන්
බාහිරේ යමක් තියෙනකොට තමයි මේ හිත ඇතුලේ සකස් වුනේ. ඒතර බාහිරේ දෙයක් නැත්තම් ඇත්තටම ඇතුලේ සකස් වෙන දෙයක් නැහැ. බාහිරේ යමක් නැත්තම් අපිට රූපයක් නැත්තම් නාමයක් පනවන්න පුළුවන්ද? නාමය බොරුවක් නම් රූපයක් දැනෙන්නවද? නාමය රූපේ මත රඳා පවතිනවා. රූපේ නාමය මත රඳා පවතිනවා. ඒතර මේ දෙක එකිනෙකට එක මත රඳා පවතිමින් මේ ගොඩනගා යන නගාගෙන යන සංස්කාර ස්වභාවයන් මේ ධර්මතාවය හරියට දකින්න පිරිසිදු දකින්න තමා තුලින් නාම රූප පරිච්ඡේදය පිරිසිදු දකින්නවා. නාමයේ රූපය පිරිසිදු දකින්නවා. මේක සිතක් කියලා ගත අපි සිතක් කියලා ගන්නෙ දැන් මේ එක සැරේට කෙනෙක්ට මේ ලෝකයේ ස්වභාවය මේ ශුන්‍යත ස්වභාවය එක සැරේට කෙනෙක්ට අවබෝධ කරලා දෙන්න අමාරුයි. අවබෝධ කරගන්නත් අපහසුයි. ඒ නිසා මේ පියවරෙන් පියවරට යන ස්වභාවයක් මෙතන තියෙන්නේ. දැන් ඒකයි අපි දැන් එළියේ තියෙන නිසා එළියේ ලෝකය පනවගත්තු නිසා කාමය තුල ගිහිලිලා කාම ලෝකය තුල කාම භවය සකසමින් සත්වයා අනන්ත මේ සතර අපාගතව මේ කාම ලෝකේ සරිසරමින් සිටින මොහොත මේ ඇහෙන ශ්‍රී සද්ධර්මය තුල ඒ කාම ලෝකෙ මුදව ගන්නෑ මේ සිතකට කොටු කරන්නේ බුදුන් වහන්සේ. ඒ කාම ලෝකෙ මිදව ගන්නයි. ඒතර මේ සිතක් තියෙනවා කියන තැනකට රත්‍ර කරනවා නෙමෙයි. එතකොට යම් තරමක අර කාම ලෝකෙන් 1000 මිදෙනවායි සත්‍යය. එතකොට මේ කාම ලෝකයේ 1000 මිදිලා ඒ සිතක් බවට සිතක් කියන තැනට එනකොට ගොඩක් එයා ඒ 1000 මිදිලා ක්ලේශයන්ගෙන් මිදිලා බොහෝ දුරට ඉන්පස්සේ ඥානය තුල මේ සිත සත්‍යක් නොවනවා. උන්වහන්සේගේ ඒ දේශනා තුල ඒ ශ්‍රී සද්ධර්මය තුල තමා තුලින් තමා අවබෝධ කරගන්නවා. මේ සිත කියන්නේ බාහිර ඒ රූපය නැති කල්ලි නාමයක් කොහෙන්ද? මේ නාම දැන් සිත කියන්නේ මේ නාම ධර්මතාවයේ තුලින්ම තමයි මේ රූපය නිර්මාණය කරගෙන තියෙන්නේ. නාමය මේ චිත්තය තුලින්මයි මේ රූපය නිර්මාණය වෙලා තියෙන්නේ. රූපය ඇත්ත කරගෙන තියෙන්නේ. එතකොට ඇත්තටම බාහිර රූපයක් නෑ මේ චිත්තමයි චිත්තචෛතසිකයි කියලා දකිනවා. චිත්තචෛතසිකත් ඒ උදේවැය ඥානය තුල තව තවත් පිළිසින දැකීමෙන් තවත් අභ්‍යන්තරයට ගමන් කිරීම තුල එයා දකිනවා මේ චෛතසික සබා මේ සිත සකස් වීමත් බොරුවක් බව. එහෙම සකස් වීමක් නොමැති බව මේ සිතම මේ විඥාණයම මේ මනෝ විඥාණයම බොරුවක් බව. ඒ බොරුවක් බව දකිනවා. ඒ දැකීම තුළ දැන් එතන හැබැයි යම් ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ ක්‍රියාවලිය ඒ ඥාණයට හසු වෙනවා. ඒ යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය විපාකයක් තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය බාහිර අභ්‍යන්තර කියලා පැනවීමක් පනව ගන්න බැරුව යනවා. ඒ ක්‍රියාවලිය මේ විඥානය සකස් වීම මේ විඥානය විපාක ස්වභාවය විපාක විඥානය පෙනීම ඇසීම දැනීම කියන ස්වභාවය විපාකයේ තුල සකස් වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. ඒක විපාකයක්. එතකොට ඒ විපාකයේ තුල ඒ මොහොතේ පරිහරණය පිණිස මේ මනස මේ සකස් වීම උපයෝගී කරගන්නවා. එතකොට මේ සකස් වීම ඒක සිහියෙන් ඒ කියන්නේ මේ සකස් වීමම ඒක ධර්මතාවයක්. මේ සියල්ල ධර්මතාවයක් බව පොදු ධර්මතාවයක් බව අවබෝධ වෙනවා. මේ අවබෝධ වෙන්නේ මේ කෙනෙක්ට නෙමෙයි. ඒ ඥානය යනු තේකේ ධර්මතාවයක් එතන. ඒ ඥානය යනු කෙනෙක් නෙමෙයි. මේ ප්‍රඥාව යනු කෙනෙක් නෙමෙයි. මේ ඉන්ද්‍රිය බල ධර්ම මේ යනු මේ කෙනෙක් නෙමෙයි. ඒකත් මේ ධර්මතාවය ස්වභාවධම තුල. ඒකයි මේ ධර්මතාවය ඒ වැඩෙන ඒ ධර්මතාවය තුලින් මේ ධර්මතාවය දකිනවා. එතකොට ධර්මතාවය තුලින් ධර්මතාවය දකිමින් මේ අවබෝධ ඥානය තුල එයා මේ කෘත්‍ය ඥානය තුල යම් මොහොතක මේ ධර්මතාවය ඒ කියන්නේ මේ දැන් මේ හටගන්නා මේ සිත අපිට තනක් පනවන්න බෑ. දැන් ඒක අනන්තයි.
අවකාශය. ඒ කියන්නේ අනන්ත අවකාශී. දැන් ඒ බාහිරද අභ්‍යන්තරද කියලා පනවන්න බෑ කියන්නේ දැන් අපි දැන් මෙහෙම දැන් තමා තුලින්ම ඒක දැක්කොත් දැන් එළියේ දැන් ගහ කියලා දකිනවා අවකාශය තුල ඒ දකින්නේ බාහිරින් කියලා හිතුවොත් එතකොට ඒ දකින අවකාශය තුලම බාහිරින් තමයි මේ රූපය තමාගේ කය දකින්නේ. එතකොට ඒ සිත දැන් මේ රූපය දකිනකොට එතන සිත සකස් වුණා. එතකොට ඒ රූපය දැක්කෙත් බාහිරින්. ඒතර ගහ දැක්කෙත් බාහිරින්. එතකොට තැනක් පනවන්න බෑ. ඒ හිත ඒ අවකාශය තුල ඒ මොහොතේ හේතු මත සකස් වෙනවා. එතකොට ශබ්දයත් ඒ වගේමයි. දැන් අපි හිතමු යම් බාහිර යම් සතේගේ ශබ්දයක් ලැබුණා දැනුණා කියලා. එතකොට ඒ ශබ්දය ඒ බාහිරින් එතන බාහිර කියලා ගන්න බෑ. එතන හිත සකස් වෙනවා. ඒ ශබ්දය එතන දැනෙනවා. එතකොට ඒ වගේම දැන් මේක මේ තමා තුලින් දකින දැන් තමා මේ කතා කරන ශබ්දය හඬ ඒකත් ඇහෙන්නේ එතන බාහිරින්ම තමයි. ඒ ශබ්දය බාහිර ශබ්දයක් විදිහට ඇහෙනවා. ඒක තමා කතා කරනවා කියලා නෙමෙයි එන්නේ. එතන සිත සකස් වෙනවා. ඒ සකස් වෙන සිත ඒ ශබ්දයටම සකස් වෙනවා. ඒ ශබ්දයම තමයි සිතේ සකස් වීම. එතකොට එතන ඒක කියන්නේ දැන් එතන මම මේ පෙන්වන්නේ මේ අභ්‍යන්තරය කියලා එකක් පනවන්න බැරි බව. එතකොට මේ බාහිර අභ්‍යන්තරය කියලා පනවන්න බෑ. ඒකේ ස්වභාවයක එතන හේතු මත සිත සකස් වෙනවා. එතකොට එතනිනුත් එහාට මේ තවත් දුරටත් මේක පිස දකින්නකොට මෙතන ඇත්තටම මේ සිතේ සකස් වීම යම් මොහොතක සකස් වීම නැති තැනදී දැන් මේ සිතේ සකස් වීම කියන්නේම මේ මොහොත. දැන් මේ මොහොත ගත්තොත් මේ මොහොත කියන්නේත් අපිට මේ මොහොත දැනෙන්නේ අතීතය නිසානේ. අපිට මේ මොහොත කියලා අපි පනවන්නේ සිතිවිල්ලකින්. අතීත සිතිවිල්ලකින්. එතකොට අනාගතය කියලා පනවන්නේ මේ මොහොතේ ඉන සිතිවිල්ලකින්. අතීත සිතිවිල්ලකින්. එතකොට ඒ අතීත ඒ සිතිවිල්ල සියල්ල අතහැරිය තන මෙතන මේ මොහොතේ දැනීම ස්වභාවයක් තියෙනවා. දැනෙන ස්වභාවය. ඒතර ඒ දැනෙන ස්වභාවයක් මොකද්ද? දැන් ඒ දැනෙන ස්වභාවය දැන් මොහොත කියලා අපිට අහුවෙන්නේ සිත පැනවුනොත් එතන. මොහොත කියලා ගන්නෙ සිතකින්. අතීත සිතකින් මොහොත කියලා ගන්නෙ. ඒ අතීත සිතත් එතන සකස් වීම නතර වෙන තැනදී. එතන ඒ අතීත සිතෙත් ඒ සකස් වීම නැති තැනදී එතන පවතින දැනීම. ඒ දැනීම කියලා ඉන්නේ චිත්ත ස්වභාවයක්. ඒ විපාක දැනීම. ඒ දැනීම කියන තැනට මොහොතක් අහු වෙන්නේ නැහැ. ඒ මොහොතකට එහා ගිය ස්වභාවය. මොහොතකුත් පනවන්න බැරි ස්වභාවයක්. එතන අපිට එතකොට මේ අවකාශයට එහා ගිය ස්වභාවය. අවකාශය යනුත් සිතේ නිර්මාණය. අවකාශය යනුත් මේ විඥානය තුල විඥානයේ නිර්මාණය. ඒතර අවකාශයනුත් එහා ගිය ස්වභාවය. දැනෙන්න ගන්නවා. ඉන්පසුව එතන සිට දැනෙන ස්වභාවය මොකක්ද? මේ දැනීමක් පමණයි. ලෝකයක් කිසිසේත්ම ලෝකයක් හමු වෙන්නේ නැහැ. දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවයක් නිකන් එතනම ඒ මොහොතේ නිකන් අර දැනීමක්. ඒ මොහොතේ දැනීමක්. නිකන් මේ ශක්තියක් හට ගැනීමක් විතරක්. ඇවිදිනකොට යම් ශක්තියක් හට ගැනීම. එතනම හටගෙන ශක්තිය දැනෙනවා. කනකොට බොනකොට එතකොට එතනම පවතින ඒ දැනීමක් පමණයි. ඒ දැනීම යනුත් මොකද්ද? එතන ඒ හටගන්න ඒ සිත හේතු මත සකස් වෙන ඒ ජීව ස්වභාවය. එතනින් එහාට ලෝකයක් හෝ තියෙන ලෝකයක් හෝ ඒ ලෝකය විඳින්නේ හෝ පැනවෙන්නේ නැහැ. ඒකයි කිව්වේ ඇවිදීමක්. ඒ කියන්නේ ඇවිදිනකොට එතන දැනීමක් පවතිනවා. ඒ දැනීමම තමයි ඒ සිත.
එතකොට ඒ ඇවිදීම එතන ඇවිදීමකුත් නැහැ, ඇවිදින කෙනෙකුත් නැහැ. ඒ දැනීමක් පමණයි හසු වෙන්නේ. එතනින් එහාට නැවත සම්මතයේදී අපි මනස උපයෝගී කරගන්නවා. ඒ මනස ඒ කියන්නේ ඒ ඥානය තුල ඒ ධර්මතාවය තුලින් මේ මනස ඒ මොහොතේ පැවැත්මට ඒ භාෂාවට උපයෝගී කරගන්නවා. හැරෙන්න එතන ඒ මනසක් හමු වෙන්නේ නැහැ. සකස්වන මනස තියෙන මනසක් හමු වෙන්නේ නැහැ. කතා කරන්න ප්‍රශ්න තව. ඒ කියන්නේ යමක් දැනගන්න. අන්තිමට මෑණියනේ ඒ විදිහට ගියාම ඇත්තට වචන වලින් ඊට පස්සේ කියන්න බැරි වෙලා යනවනේ. වචන වලින් පනවන්න බෑ එතනින් හාට. එතනම තියෙන දැනීමක් විතරයි. ඒ මොහොතේ දැනෙනවා. ඒක නිකන් අපි ඥාණයට ගත්තොත් එතනම මේ ඒ මොහොතේ අපිට අවකාශයක් පනවන්න බෑ. අවකාශය යනොත් ඒ සිත ඒ චිත්ත ස්වභාවය අවකාශය පිටන්නේ එතන සිත හට ගැනීම තුල. එතකොට එතනම හේතු මත නිකන් අර ස්පාක් වීමක් වගේ, නිකන් ශක්තිය හට ගැනීමක් වගේ. ශක්තිය හට ගන්නවා. ඒකම තමයි ඒ දැනීම වෙන්නේ. ඒ දැනීම පමණයි. එතනින් එහාට ඇවිදින කෙනෙක්, ඉන්න කෙනෙක්, කනබොන කෙනෙක්, හමු වෙන මිනිස්සු, එහෙම දේවල් හමු වෙන්නේ නැහැ. එහෙම දේවල් සැකසෙන්නේ නැහැ. එතනින් එහාට අතරම මේ වචන වලින් කතා කරන්න බෑ. එතකොට ඒක තමයි එන මාර්ගය, එන පිළිවෙත. දැන් එක සැරේටම ඒ ස්වභාවයට ගේන්න බෑ. ඒක බුදුන් වහන්සේ මේ දැන් මේ පටිච්චසමුපාදයට අනුව මේ ලෝකයේ ගොඩනැගෙන විදිය සහ මේ ඉස්සෙල්ලම මේ චක්කුම් පටිච්ච රූපේ උපදී චක්කු විඥානං කියලා මේ හිත හදලා රූපය හදලා ඒ දෙක එකතු වුණා විඥානය හැදෙන විදිය මේ දැන් මේ ලෝක ස්වභාවය පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ ලෝක ස්වභාවය එතන ඥානය තුල මේ බාහිරෙන් මේ අමුදවලා අභ්‍යන්තරයට අරගෙන එනවා. එතකොට ඉන්පස්සේ ඒ ඥානය තුල නැවත මේ අභ්‍යන්තරයත් එතනත් පිරිසිදු දකිමින් එතන ඒ අභ්‍යන්තර බාහිර කියන අන්ත දෙකෙන්ම ගැලවිලා ඒකේ ස්වභාවයක ඉපිහිටනවා. ඉතින් මේක ඇත්තටම කියන්නේ සත්‍ය ඥානය තුල මේ දැන් ඒ කෘත්‍ය ඥානය කියන්නේ එතන ඇත්තට මේක තියෙන්නේ මේ යමක් කරනවනේ මේ කෘත්‍ය ඥානය කියනකොට මේ කිරීමේ ඥානයක් එහෙම මුකුත් කරන දෙයක් නෙමෙයි, සිහිය පැනවීමමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ ඒක කරනවා නෙමෙයි. දැන් මේ ඒ කියන්නේ වෙනම කරනවා නෙමෙයි. මේ හැම මොහොතෙම වෙන ක්‍රියාවලිය යනවා. ක්‍රියාවලිය තුල වෙනමම සිහිය අවදිය කියන ස්වභාවය පිහිටනවා. එතකොට මෙන්න මේ අවදිය කියන ස්වභාවය එතන මුකුත් විශ්ලේෂණය කරන්නේ නැහැ. ඒ අවදිය සිහිය කියන ස්වභාවය දැකීමක් විතරයි. දැන් එතන ඒ අවදිය දැන් ඒ සිහිය පනවගෙන ඉන්නකොට දැන් උන මම දැන් බාහිරේ ඔන්නේ යමකට දැන් එයා මෙහෙම සිහියෙන් ඉන්නකොට දැන් කේන්තියක් එනකොට හරි එතකොට එයා හිතනවා දැන් මම දැන් සිහියෙන් එක දකින්නවා. සිහිය පැනවිලා නම් ඒ සිහියටපත් වෙච්ච නිසානේ ඒ ස්වභාවය දැන් දැක්කේ. එතකොට මම අහුණානේ ඒ බාහිරේ මේකට අහුණානේ කියලා එතන නෙමෙයි සිහිය. එතකොට ඒ අර මානසික තව ස්වභාවයක් ඒක නෙමෙයි සිහිය පැවැත්වීම කියන්නේ. ඒක දැකීම. ඒ කියන්නේ එතකොට අර ඒ දැකීම කියන්නේ අර ඒ වෙනකන් තමා තුළ පැවතුණු සත්‍ය ඥානයමයි. ඒ දැකීමේ සිහිය කියන්නේ. සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? ඒ තමා අවබෝධ කරගත්ත දේ. ඇසීම තුලින්.
එතකොට ඒකම තමයි අර සිහිය කියන තැනට එන්නේ. ඊට පස්සේ තුල යා ප්‍රත්‍යක්ෂ ඥානියත් එතන එකතු වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙම ඒ සියලු ඒ ඥානයන් තමයි ඒ සිහිය කියන්නේ එතන. සිහිය පැනවීම තුල එතන ක්‍රියාත්මක වෙන්නේ ඥානය. අන්න ඒක නිසා තමයි කියන්නේ ධර්මතාවය තුලින් ධර්මතාවය දකිනවා කියලා. කෙනෙක් දකිනා නෙමෙයි. ක්‍රියාවක් පවතිනවා. ඒ ක්‍රියාවම ඒ වෙලාවේ ඒ ක්‍රියාවම ඒ සිත බවටපත් වෙනවා. ඒ ක්‍රියාවලියම ක්‍රියාවලිය බවටපත් වෙනවා. ඒක ක්‍රියාසිත කියන්නේ. දැන් ඒ අවබෝධ කරගත්ත ඒ ප්‍රත්‍යක්ෂ වූ ඥානය ඒ ඥානයේ ක්‍රියාව බවටපත් වෙනවා. එතනින් පස්සේ ඒ බාහිර අභ්‍යන්තරේ අන්ත දෙකෙන්ම මිදිලා ඒ පණවන්න බැරි මේ ස්වභාවයට ඒ කියන්නේ සිත කියන ස්වභාවයෙන්ුත් මිදුන තැනදී එතන තව දුරටත් ඒ ක්‍රේෂම් පවතිනවද ඒ මමත්වය මතුවෙනවද කියන එතන හරි සියුම් තැනක්. එතෙන්දි කරන්න දෙයක් නැහැ. සබාධමම තමයි. නමුත් ඒ සබාධම තුල යම් සියුම් තැන් මතුවෙනවා. මමත්වය. එතකොට එතෙන්දි සිහිය අවශ්‍යයි. ඒ කියන්නේ සිහිය දිගටම පැවතීම තුල අර ඒ සියුම් ඒ අනාගාමී ස්වභාවයෙන් පස්සේ රහත් මාර්ගය එතන එන්න ඒ කෙලස් හරි සියුම්. ඒ සියුම්ම මමත්වයේ ගොඩ නැගිනවා. අන්න ඒකට තමයි එතනත් ඒ ක්‍රියාව ඒ සබාධම තුලින් ඒ සිහිය පනවමින් නිරා ඒ කියන්නේ සිහියක් ඒතක් සිහියක් පැනවෙන්න වෙනවා. යමක් කරන්න නැහැ. ඒ සිහිය විතරයි. ඒ සිහිය තුල අර සියුම්ම දැන් ඒ ක්‍රියාවලියම තුලින් දකින්නවද ඒ ක්‍රියාවලිය ඒ ප්‍රත්‍යක්ෂ ඥානය අවබෝධය ඒ ධර්මතාවය ඒ ක්‍රියාවලියටම අනුගත වෙනවද? එහෙම නැත්නම් එතන මමත්වයේ තුලින් ඒ ක්‍රියාවලිය කරනවද? මමත්වයේ තුලින් ක්‍රියාවය දකින්නවද? ඒක ඒ සිහියට අහු වෙන්න ගන්නවා. ඒ කියන්නේ එතන ඉඳලා හැම මොහොතෙම පනවන්න තියෙන්නේ මේ මම කියන ස්වභාවයේ සියුම් එළියට එන තැන් දකින්න. සියුම් එළියට එන තැන් දකිමින්. අන්න ඒ සියල්ල අන්නේ සියුම් ක්ලේශයන් දැකලා ඒ දකින්න තැනදී ඒ දැක්මක් විතරයි. ඊට පස්සේ ඒවත් ඒ નિરાයාසයෙන්ම ඒවත් ඒ මතුවීම අඩපණ වෙනවා. ඒවා නිරුද්ධ වෙනවා. ඉන් පස්සේ අර සිහිය નિરાයාස වෙනවා. සිහිය નિરાයාස වීම කියන්නේ අර ධර්මතාවයේ සිහිය යනුත් යමක් නෙවෙයි ධර්මතාවයක් යම්. ඒක નિરાයාස ස්වභාවයක් වෙනවා. ඒ ක්‍රියාවක් පමණයි. එතනින් ඊට පස්සේ ස්වභාවය මේ සමස්ත ස්වභාවය සබාධම පෙනීමක් පමණයි. ඒකියස පෙනීමක් සමස්ත පෙනීමක්. ඇසීමක් පමණයි. ඒකිය ඇසීමක් සමස්ත ඇසීමක්. දැනීම ඒකිය දැනීමක් සමස්ත දැනීමක්. ඒ දැන ගැනීම ඒක විඥාන ඒ සිත තුලින්ම දැනගන්නවා. ඒ සිතේ ක්‍රියාවලිය ඒ සිත සකස් හට ගන්නවා. ඒක ක්‍රියාවලිය සකස් වෙනවා. ඒ ක්‍රියාවලිය එතනම නිරුද්ධ වෙනවා. නැවත සකස් වෙනවා. දැන ගැනීමක් සිද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. ඒ විඤ්ඤාත ක්‍රියාවලියක් පවතිනවා. එතකොට ඒ ක්‍රියාවලිය නිරායාස සිහිය තුල ඒ ක්‍රියාවලිය පවතිනවා. සමස්ත ඇසීම සමස්ත පෙනීම සමස්ත දැනීම ඒ තුල සලආයතන නිරෝධයි නාම රූප නිරෝධයි
නාම රූපයක් පැනවෙන්නේ නැහැ. ඒ අන්ත දෙකෙන් මිදෙනවා. ඒ අන්ත දෙකෙන් මිදුන තැන ඒකේ ස්වභාවය. එතන නාම රූප සකස් වීමක් නැහැ. විඥානය අපටිත්‍ිත හිස් විඥානයක්. එතකොට නාම රූප සකස් නොවීම තුල සලආයතන නාම රූපයක් නැත්නම් ඒක දකින්න සලආයතනයක් එතන පැනවෙන්නේ නැහැ. සලආයතන නිරෝධයි. සලආයතන නිරෝධ තැන භව නිරෝධයි. භව නිරෝධ තැන ජාති නිරෝධයි. ඒ තමයි පටිච්චසමුප්පාදේ නිරෝධය. එතම් පටන් සෑම මොහොතකම පවතින පටිච්චසමුප්පාද නිරෝධය. තාම මොනවද දැනගන්න තියෙනවද ගැන කතා කරන්න? තිරුවන් සරණයි නේනහන්සේ. ඔව් කතා කරන්න. අපි එතන ඉඳන් ඊට පස්සේ බලන්න ඕනේ මේ තවදුරටත් අපේ සිත තුළ දේශසහගත වූ රාග ගතියෙන් මතුවෙන සිතක් එනවද කියන එක විතරයි නේද? මම නිර්මාණය වෙන බව දකින්න ඕනේ. ඒ කියන්නේ ඒ මම නිර්මාණය වීම තමයි මෙතන උපාදානය වෙන්නේ. ඒ කියන්නේ ඒ ද්වේෂ හෝ රාග බව පිහිටන්නේ මෙතන මම නිර්මාණය වීම. ඒ ඇත්තටම මම කියන්නේ මමත්වයේ එතන නිර්මාණය වෙන කියන්නේ මේ කියන්නේ මම දැක්කද මම කරාද මම ඇවිද්දද මට දෙයක කිව්වේ මට දැහුනේ. දැන් මට කිව්ව නිසානේ මට තරහ යන්නේ. මට ඇහුණ නිසානේ තරහ යන්නේ. මම දැක්ක නිසානේ මට රාගය එන්නේ. ඒක දැකීමක්ද මම දැක්කද? ඒ දැකීමේ ක්‍රියාවලියත් ඒක. අවිද්‍යාවම දැක්කකොට දැන් අපේ උපතින්ගෙන මේ දැන් අපේ ශක්තියක්නේ අපේ ඉපදීම. එතකොට එතන අපි උපතින්ම ගෙන ආයේ ශක්තිය තුල තියෙන මේ ඒ කම්පන ගතියේ අර බාහිර සිද්ධීන් සමග ගැටෙන්නේ. එතකොට ඒ ගති ස්වභාවය අවසන් වෙනතුරු අපිට ඒ සිතුවිලි පහළ වෙනවද? ගති ස්වභාවය අපිට අවසන් කරන්න බෑ. ඒ කොහොමද ඒව අවසන් කරන්නේ? ඒව තියෙන දේවල් නෙමෙයිනේ. ඒ දැන් මේ සියලු ඒ ක්ලේශයන් කියන්නේ මානසනේ. ඒක තියෙන එකක් නෙමෙයිනේ. එතන දැන් ওই ක්ලේශයන් කියන්නේ තියෙන දේවල් නෙමෙයිනේ. එතන සකස් වෙන දේවල් නේ. ඉතින් කොහෙද තියෙන ගතියක්ද? කොහේ කියන ගතියක් ඉවර කරන්නද? එතකොට මේ නිමහසර දැන් ආසව අනුසය වශයෙන් පවතින කෙලෙස් කියලා කියන්නේ. ඒ ආසව අනුසව කියන්නේ ඒව නාම ගොත්ත නජීරති බුද්ධ දේශනාව. එතකොට ඒකම බොරුවක් බව අවබෝධ නැතිද නිරායාස සිහිය තුල මේ නාම රූප මේ සිහිය තුල මේ නාම රූප සකස් වෙන්නේ නැහැ. එතකොට ඒතර සිහිය තුල මේ අවිද්‍යාව දැක්කතන අවිද්‍යාව නිරෝධය තුල මේ සිහිය නිරායාස සිහිය පැවතීම තුල අර නාම රූප කියන්නේ ලෝකයක් හැදෙන්නේ නැහැ. හිත සකස් වෙන්නේ නැහැ. ඉතින් සකස් වෙන්නේ නැත්තම් ඒ නාම ගොත්ත මොනවද තිබුණත් තමාට ප්‍රශ්නයක් නැහැ එතන. ඒ අවස්ථාව දකින්න එක විතරයි මේ කෙරෙන්න ඕනි සිහියෙන් නේද? ඔව් ඒ සිහිය පැනවෙනකොට ඒ සිහිය තුල එතන ඒ කියන්නේ දැන් මොන හරි කියන්නේ කම්පනයක් වුණා නම් අපි මෙතන රාගයේද දේශද කියලා හොයන්න යන්න එපා. කම්පනයක් වුණා නම් හිත සැලුණා නම් ඒ වෙන්නෙම හිත හැදිලානේ. එතකොට එතනම ඒක දකින්න හැදුනේ මමත්වය නිසා.
ඒ කියන්නේ මේ හැදෙන්නේ කොහමද? මේ පහෙන් එන මොකකින් හරිනේ හැදෙන්නේ. එතකොට එහෙම නැත්තම් ධම්මයකින්. එතකොට එහෙමනම් එතන ඒ ආපු දේ, ඒ පෙනුන දේ, ඇහුන දේ, ඒ දැනුන දේ, ඒ මතකුණු ධම්මය, ඒ ඔක්කොම ඒ මොනෝ ඒ මොහොතේ මට උනේ කියන අසිහිය ඇවිල්ලා තියෙන්නේ එතන. කවුරු හරි හොඳටම බනිනවා. බනිනකොට ඒක එන්නේ ඇසීම තුල අරමුණ. එතකොට ඒ වචන ඇහෙනවා. වචන දැනගන්නවා. ඉතින් ඒක තමයි සිතේ ස්වභාවය. ඒ විපාකයට ඒ දැන ගැනීම දක්වා යනවා එතන. නමුත් එතනින් එහාට දැන් එතන එතකොට ඒකට කම්පණය වෙන්නේ ඇයි? සැලෙන්නේ ඇයි? හිත සකස් වෙන්නේ ඇයි? ඒ මට මම හිතෙන්ට ආපු නිසා. ඒ කියන්නේ මට තමයි ඒක ඒ බනින්නේ මට. දැන් ඒ ඇසීම දැන් ඒ වෙලාවේ දැන් කවුරුත් අහන කවුරුත් බයින්නව නෙමෙන්නේ. මෙතනම නිර්මාණය වෙන මේ සිත තුලම අර වචන ටික ගලපනවා. ඒ වචන ටික දැනගන්නවා. එතකොට ඒ සිතම ඒ වචන දැන ගැනීමට ගිහිල්ලා. ඉතින් එතන කවුරුවත් නැහැ. එතන කවුරුවත් බනින්නෙත් නැහැ. කාටවත් බනින්නෙත් නැහැ. ඒ සිතම මෙතනම මේ හැදෙන මේ සිතම එතනම මේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක ඒ සිහියෙන් දකින්න කිව්වේ එතන මම බාරගත්තද කියන එක. ඒ සියුම්ම මම නිර්වාණය වෙන්න විදිය. ඒ දකින්නකොට අන්තිමට අර ඒ සිහිය નિરાයාස වෙලා ඒ ක්‍රියාවලියෙන් බවට පත් වෙනවා. අරනේ ක්‍රියාවලියක් මිස වෙන දෙයක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක තමයි ක්‍රියාසිත කියන්නේ. බුදුමහණෙනි හතර සියලු ආශ්‍රවයන් සේකල කීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ ඒ කම්පන ගතිය නොදැනෙන අවස්ථාව නේද? දැන් සියලු ආශ්‍රවයන් කියනකොට මේ දැන් මම සසරේ ආශ්‍රවයන් ගොඩක් හදාගෙන ආවා. දැන් මේ ආශ්‍රවයන් ගොඩ මං කොහොම හරි බලලා ඉවර කරන්න ඕන. ඒ කියන්නේ අර මල්ලේ තියෙන ඒවා අරගෙන එකින් එක බල විසි කරන්න ඕන, විනාශ කරන්න ඕන, පුච්චන්න ඕනේ දවන. එහෙම එකක් නෙමෙයි මෙතන. එහෙම ඒ කියන්නේ දැන් මේ ආශ්‍රව කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. ඒ මොහොතේ වෙන ක්‍රියාවලියක්. ඒ මොහොතේ හේතු මත සිත හැදෙනකොට දැනීම එනවා. චක්කු විඥානය, සෝත විඥානය, ඒ විඥාන ස්වභාව විපාක විඥාන ස්වභාවය හට ගන්නකොට එතන අසිහිය තුල අර ඒ නාම රූප සකස් වෙනවා. ඒ නාම රූපම තමයි ඒ කෙලෙස් ආසවයන් වෙන්නේ. ඒ කියන්නේ තියෙන බවට යමක් සකස් වෙනවා. අවිද්‍යාව පැන වෙනවා එතන අසිහිය තුල. එතනම ඒක නිර්මාණය වෙන්නේ. තියෙන දෙයක් නෙමෙයි. කෙලෙස් මේ ආසවයන් කියන්නේ එතනම හැදෙන දෙයක්. ඉතින් මේක සිහියෙන් දකිනකොට නොහැදී යනවා. එච්චරයි. අහන්න තව අහන්න ඒ වගේ මන්ට හිර වෙච්ච තැන් අහන්න. ඒ කියන්නේ ඒ හොඳ ඒක තමට එතන දැනෙච්ච දෙන්නේ. ඒ සියුම්තන්නේ ඒම දැන් කියන්නේ ඒවා පැහැදිලි කරගත්තේ නැත්නම් අමාරු ඉස්සරහට කියන්නේ තව කියන්නේ යෑමක් නෙමෙයි මේ ස්වභාවය දකින්න මේ අපහසු වෙනවා ඒ තැනක හිර වෙලා ඉන්නකොට. අවසරයි මෑණියන් වහන්සේ. මෑණියන් වහන්සේ දැන් කවුරු හරි මට බනිනවා කියලා දැන් මට සද්දයක් ඇහෙනවා. එතකොට මෑණියන් වහන්සේ එතනදී අපි සිහියෙන් දැක්කනම් එතන මේ හේතුඵල ධමයක් හරි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතන ඇසීමක්. එතන ඒ ඇසීම තුළ මමවත් අනිත් පැත්තේ මට බනින පුද්ගලයෙක්වත් නෑ කියන එක දැකීම නේද මෑණියන් වහන්සේ? එතනදී එතකොට
මමත්වය හැදෙන්නේ නැහෙනි දැන්. එහෙම නැති වුණොත් මට බනිනවා අර පුද්ගලයා මට හරියට වෙනස්කම් කරනවා කියලා අර අපි එතන මම කියලා පර්සනලි ගන්න නැතුව එතන සිහියෙන් නුවණින් මෙනෙහි කරනවා. දැන් මෙතන මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙතන මම කියලා ගන්න කිසිවක් නැති ස්වභාවය අපිට දැනෙනවා. ඒක නේද දැනෙන්නේ? ඒ බැනීමමයි සිත. ඒ බැනීමක් කියලා යන්නේ නෑ. ඒ ඇහෙන වචන ටිකක් තියෙනවනේ. ඒකම සිත කියලා දැක්කොත් එතකොට දෙපැත්තක් නෑනේ එතන. එහෙමයි. ඒ සිත දැන් ඒ වචන ටිකට වැය වෙලා නම් දැන් එතන ආයි තව බනින කෙනෙක් හැදෙන සිතක් තියෙනවද? ඒක දැනගන්න කෙනෙක් හැදෙන සිතක් තියෙනවද? ඔන්න ඕකයි ක්‍රියාව විතරයි කියන්නේ. එහෙමයි. ඒ බනින යමක් ඇහුණා නම් දැන් ඒ ඇහෙන්නේ මේ සිතමයි. ඒ කියන්නේ කවුරුවත් බනිනව නෙවෙයි. මේ හිතම සකස් වෙනවා දැන්. මේ හිතරම දැන් ඒ ශබ්දයේ වචන වලට හරවනවා. එහෙමයි. එච්චරමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ එතන. එහෙමයි. ඉතින් එහාට වෙන මොනවද කියනවද? එහෙම හැදෙන තව හිත ගොඩක්. ඔව්. නෑ. ඒකනේ. එතකොට අන්න ඒක තමයි තමා තුළින්ම ඒ දකින්න ඕනේ ඒ ඥානය. ඒ ඥාන දක්ෂ ඥානය පහළ වුණාට පස්සේ ආයි එතන ඒක මේ බල ඉන්න දෙයක් නැහැ. ඒකම බවටපත් වෙනවා. එතන નિરાයාස සතිය තියනවා දිගටම ඒක එතන හිතන්නවත් දෙයක් නැහැ. ඒක හැමම මේ විදිහටම ඒක එහෙම සිද්ධියක් කියලා විතරයි එතන මොකක්වත් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ සකතියක් තියෙන සිතක් නෙමෙයි. එතන දැන් ඔන්න ඒ විපාක සිත දැන් ඔන්න හැදි යනවා. ඒ කියන්නේ සද්දෙට ඒ කියන්නේ සිතේ කම්පනයමයි. ඒ කම්පනය කියන්නේ දැන් විපාක චිත්තයේ කම්පන ස්වභාවයට ඒ වචන ටික සකස් වෙනවා. ඒ වචන ටික ඒ විපාක විඥානය තුලින් කියන්නේ දැනගන්නවා. මේ වචනේ කියලා. මොකද අපිට මේ වචන ටික ඇහෙනකොට අපිට මේ වචන ටික අහගෙන ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැති. ඒ කවුරුවත් කියන එක නෙමෙයි මේ මෙතන හැදෙන හිතම ඒ දකින්න එච්චරයි. එහෙමයි. ඒ හිතම ඒ හැදෙන හිතම තමයි ඒ වචන ටික. එහෙමයි. වෙනම කෙනෙක් බනිනව නෙමෙයි. එහෙමයි. මෑනියෝ කර කලින් වෙලාවක හොඳට මේ වචනයක් කිව්වා. ඒ කියන්නේ ඇහැ හරහා හිතයි එබිල බලන්නේ. කන හරහා හිතයි ඒක මේ අහන බව ලබන්නේ. හිත තමයි මේ ඔක්කොම බලන්නේ. අද අපි සාකච්ඡා කරේ ඒ හිතත් නොසෑදෙන බව. නොසෑදෙන. ඒ හැදෙනවා නම් ඒ හිත හැදෙන්නේම අවිද්‍යාව තුලමයි. ඔව් අරසි. දැන් රූපයක් එහෙම හැදෙන දෙයක් එතන ඇත්තටම. එහෙමයි. දැන් රූපයක් දකින්නවා කියලා හැදිච්ච හිත හැදුනා වගේම තමයි හිත හැදිච්ච එක. ඔව්. හිතත් හේතුවෙන්ද හැදුන මිසක්ව ඒක දැක්කොත් නිරෝධ වෙලා යනවා තවත් සිහියෙන් හිටියොත්. අවසරයි මෑණියන් වහන්සේ. එතකොට මෑණියන් වහන්සේ දැන් හැමතිස්සෙම සියුම්ව හරි මම හට ගන්නවන මමත්වය හැදෙනවා නම් මේ කම්පණය වෙනකොටම එතන සියුම්ව සමහරක් තැන්වලදී ඒ මමත්වය ක්‍රියාත්මක වෙන එකත් දැක ගැනීම තමයි මෑණියන් වහන්සේ අවසානය වෙනකොට ගෙවි එතනටම මේ මමත්වෙ ගෙවෙන්නම යන්න ඕනේ නේද මෑණියන් වහන්සේ? ඔව්. මේ සිත සකස් වෙන්නෙම නෑ මේ ඒකේ ස්වභාවය තුල දැන් ඒ ඥානය පැනවිලා. නමුත් ඒ දැන් එතන ඉන්නේ දැන් ඒ මරහත් මාර්ගය තුල. ඒ කියන්නේ දැන් ඒ අනාගාමී ස්වභාවයකට දැන් මේ
සිතෙනොත් මිදිලා. ඒකේ ස්වභාවයක සිත සැකසෙන්නේ නැහැ. නමුත් සියුම්ම අහු වෙන තැන් තියෙනවා. ඉතින් එතෙන්ට අවශ්‍යම ඉතින් අර සිහියම තමයි ඒ ඥාණයම තමයි ඒ ඥාණයම ඒ සිහිය පැනවීමම කියන්නේ සිහිය පනවන තැනදී ඒ ඥාණයම තමයි පිහිටන්නේ. එහෙමයි. ඒ සිහිය තුල ඒ සියුම් ක්ලේශයනුත් ඒ අඩපණ කියන්නේ ඒ සැකසීම එන්න අඩු වෙන ස්වභාවයකට පවතින තිය මොහොතක ඒක තමා තුලින්ම එන දේ ඒ කෘතඥානය. එහෙමයි. දකින්න දෙයක් නෑ. අසරමේනියන්හස්. එතකොට සත්‍ය, කෘත්‍ය, කෘතත් තුනම එකවර එතනක් සිද්ධ වෙනවා නේද මේනියන්හස්? දැන් සත්‍ය ඥානය ඔස්සේනේ මේ කෘත්‍ය ඥානය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ කෘත්‍ය ඥානය තුල කෘත්‍ය ඥානය එතන වෙන්නේ අර සත්‍ය ඥානයත් එක්ක දෙක එකතු වෙලා. ඊට පස්සේ කෘත්‍ය ඥානය වෙනකොට එතකොට ඒ දෙකේ ඒ ස්වභාවය එතකොට ඒ ස්වභාවයන් තුනම එකතු වෙලා තමයි එතකොට ඒ සියල්ල කියන්නේ කළ බව මෙතන තවත් දකින්න එහෙම නවත්තන්න එහෙම ක්ලේශයක් නැහැ. ඒ කියන්නේ මමත්වයක් කියන්නේ එතන නැහැ. ඒ කියන්නේ අහුවෙන්නේ දෙයක් නැහැ. එතන ඒ වෙලාවේ ඒ කියන්නේ අතර මේව වචනින් කියන්න බෑ. වචනින් පනවන්න බෑ. අවසම් බව දැනෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට දැනෙනවා නෙමෙයි ඒක. එතන ඒ කියන්නේ හැම මොහොතකම මේ මොහොතක් කියලා එන්නෙත් නෑ. ඒක නිකන් මේ ඒ වෙලාවේ නිකන් වෙන්න දෙයක් විතරයි. ස්පාක් වීමක් වෙනවා. ඒ තුල ක්‍රියාවලියක් යනවා. දැන් කතා කරනව නෙමෙයි මෙතන කතා කිරීමක් යනවා. මම අහනව නෙමෙයි මෙතන ඇහිීමක් යනවා. කියන්නේ කවුරුවත් කියන දෙයක් අහනව නෙමෙයි. මේ ඇහිීමක් මෙතන සකස් වෙනවා. සිද්ධ වෙනවා. ඒකේ ක්‍රියාවලිය. අවසරයි මෑණියන් වහන්සේ. එතකොට එතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නෙම නැති තැනකට එනවයි. එහෙමයි නේද මෑණියන් වහන්සේ? ඒ කියන්නේ එතන දැන් ඒ කියන්නේ දැන් සම්මතේ එතන ඒ මනස උපයෝගී කරගෙන ඒ කියන්නේ වචන මනස කියන්නේ මේ වචන මේ දත්ත පද්ධතිය උපයෝගී කරගෙන යම් දෙයක් කතා බහ කරනවා ක්‍රියාත්මක කරනවා ඒ කතා බහ කරනකොට ඒක උපයෝගී කරගන්නවා එච්චරයි. එහෙම නැත්තම් දැන් වැඩ කරනකොට ඒ වැඩේ වෙනවා. එහෙමයි. රස්සාවක් කරනවා නම් දැන් මේ වෙලාවේ රස්සාව කරන කෙනා වෙන මොකුත් නැහැ කවුරුවත් නැහැ එතන රස්සාවේ ක්‍රියාව වෙනවා එච්චරයි. එතන කෙනෙක් නැහැ. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඒ වෙලාවේ ස්වરૂපයත් එතන ඒ රැකියාවේ ස්වરૂපය විතරයි. එතන වෙනම ස්වභාවයක් නැහැ. දැන් ගෙදර ඉන්නකොට ඒ ස්වභාවය. එතකොට එතන ඒ ක්‍රියාවක් තියෙනවා ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ගත්ත චරිතය මොකක්ද? ඒ චරිතය බවටපත් වෙනවා එච්චරයි. ඒ තැන් වලදී චරිත ස්වභාවයන් බවටපත් වෙනවා එච්චරයි. එහෙමයි. හොඳයි නම් අපි නතර කරමුද? තව ප්‍රශ්න තියෙනවද?
මම නතර කරන්නම් එහෙනම්.